නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධාකාර දහම් පරයයන් අනුව සරියුත් තෙරුන් වහන්සේ විසින් බෙදා විභජනය කරන්නට යෙදුණු නොයෙකුත් කරුණු පිළිබඳ ධර්ම කාරණාවන් පිළිබඳවයි අපි පරයයන් නොයෙකුත් ධර්ම පරයයන් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එහිදී අපි මූලික ලෙසම සුත්තමේ ඥානය පිළිබඳව පටිසම්භිදා මග්ගය ආශ්‍රය කරගෙන කතා කරන්නේ. සුත්තමේ ඥානය පිළිබඳව කතා කරනකොට අපි පසුගිය දේශනාවන් තුළදී සච්චිකාතබ්බ නිर्देशයයි එහි කතා කළේ. ඒ කියන්නේ සාක්ෂාත් කළ යුතු ධර්මයන් පිළිබඳව කතා බහ කළා. සාක්ෂාත් කළ යුතු ධර්මයන් ගැන කතා කරනකොට නිවනට සහ විමුක්තියට අදාළ කරුණු කාරණාවන්වයි අපි එහිදී සාකච්ඡාවට භාජනය කළේ. ඒ විදිහට අපි ඒ කාරණාවන් කතා කරලා පසුගිය දේශනාව තුළදී ඒ සච්චිකාතබ්බ නිर्देशය අවසන් කළා. රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් නැතිනම් ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතනය සාක්ෂාත් කළ යුතුයි කියලා පෙන්වන ඒ දහම් පරයයද සමග අපි ඒ සච්චිකාතබ්බ නිर्देशය අවසන් කළා. එහිදී අපි වැඩිදුරටත් අවධාරණය කළා රූපං පස්සන්තෝ සච්චිකරෝති, රූපය දකිමින් සාක්ෂාත් කරනවා. කුමක් දකිමින්ද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකිමින් රූපය සාක්ෂාත් කරනවා. මේ විදිහට අපි රූපය සාක්ෂාත් කරන ආකාරය, ඇස පිළිබඳව සාක්ෂාත් කරන ආකාරය කතා කළා දෙපැත්තකින්. එක පැත්තකින් අපි හටගත් ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන අර්ථයෙන්ුත්, ඒ වගේම අනික් පසින් අපි ඒ ඇහි ඇති බවට ගන්න එක අනුත්පාද නිරෝධයේ පැත්තෙනුත් කියන මෙන්න මේ දෙපැත්තෙන්ම අපි මේ කාරණාව පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට භාජනය කළා. අද දවසේදී අපිට කතා කරන්නට තියෙන්නේ හාන භාගීය නිर्देशය. අපි සාක්ෂාත් කළ යුතු මට්ටම ගැන කතා කරනකොට කතා කළම යුතු දෙයක් තමයි මේ හාන භාගීය ධර්මයන් පිළිබඳවත්. හාන භාගීය ධර්මයන් කියලා කියන්නේ පරිහානිය පිණිස පවතින ධර්මයන්ට. හාන භාගීය ධර්මයන් කියන දේ පිළිබඳව අවබෝධයක් නැති වුණොත් ප්‍රතිපදාව පුරන කෙනෙකුට මනවින් ඒ ප්‍රතිපදා පූර්ණේ කර ගැනීමට අපහසු වෙනවා. ඒ නිසාම අපිට ඊටාම වැදගත් හාන භාගීය ධර්මයන්, ඨිති භාගීය ධර්මයන්, විශේෂ භාගීය ධර්මයන් පිළිබඳව මූලික අවබෝධයක් ලබාගෙන තිබීම ඊටාම වැදගත් වෙනවා. එතකොට කතං ඉමේ ධම්මා හාන භාගියා, ඉමේ ධම්මා ඨිති භාගියා, ඉමේ ධම්මා විශේෂ භාගියා, ඉමේ ධම්මා නිබ්බේද භාගියාති සෝතාවධානං තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං. කුමක්ද මේ කියන ධර්මයන් කියලා ඊට පස්සේ විග්‍රහ කරනවා. පඨමස්ස ජානස්ස ලාභින් කාමසහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ හාන භාගියෝ ධම්මෝ. ප්‍රථම ධානයේ උපදවාගත් කෙනාට කාම සංඥා සහගත මනසිකාරයන් අනුව හැසිරෙනවා නම් ඒක ප්‍රථම ධානයට හානිදායක දෙයක්, හානිකර දෙයක්. ප්‍රථම ධ්‍යාන ලාභී කෙනාට කාමසහගත සංඥාවන්ගේ ඉපදීම, කාමසහගත සංඥාවන්ගේ හැසිරීම කියන එක හාන භාගයයි. හාන භාගයයි කියන්නේ පිරිහීම පිණිස පවතිනවා. ප්‍රථම ධ්‍යානයේ දුරු වීම පිණිස පවතින දෙයක්. එතකොට කාමසහගත සංඥා මනසිකාරයයි කියලා කියන්නේ අපිට
කාමය අනුව ඒ කියන්නේ රාගය අනුව නැමුණු කාමය අනුව නැගුණු මේ ආරම්මණය ගන්නකම තමයි කාමසහගත මානසිකාරය කියලා කියන්නේ. වත්තුකාම කිලේශකාම ආරම්මනාති අත්ථෝ කියලා මේ පිළිබඳව විග්‍රහ කරනවා. වස්තුකාම සහ ක්ලේශකාම. එතකොට වස්තුන් පිළිබඳව ඇතිවෙන කැමැත්ත සහ කෙලෙස් පිළිබඳව මේ කෙලෙස් පිළිබඳව පවතින ආරම්මණයන්යි කියන එක තවදුරටත් මේ පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට කොටින්ම කියනවා නම් බාහිර වස්තුන් පිළිබඳව පංචකාම ගුණික වශයෙන් ඇතිවෙන පංචකාම ගුණයන් පිළිබඳව ඇතිවෙන රාගය පිළිබඳවයි මේ කතා කරන්නේ. එතනදී පඨමඥාන ධම්මෝ ඥානා පරිහායන්තෝ තීහි කාරණේහි පරිහායන්ති. යම් කිසි ධානලාභීෙකුට ධානය පිරිහෙනවා නම් කරුණු තුනක් නිසා ධානය පිරිහෙනවා. මේ කාරණා පිළිබඳව අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ මේ කරුණු පිළිබඳව අවබෝධයක් නැතිකම හේතුවෙන් අද ධානයන් පිළිබඳව වැරදි කතිකාවක් සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. සමහර විට ධාන වලටපත් නොවුනැත්තෝ ධාන වලටපත් උනායයි කියලා හිතාගෙන ඉන්නවා. එක අවස්ථාවකදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මට මතක් කළා විදේශගත වුණ අවස්ථාවකදී අනේ අපේ හාමුදුරනේ පුළුවන් නම් මේ ධාන පිළිබඳව මේ අපේ ඇත්තන්ට පැහැදිලි කරන්න. බොහෝ දෙනෙක් මේ මට දාන ගේන මොහොතට කියනවා මම ප්‍රථම ධානය, මම ဒုတိ ය ධානය, මම තෘතිය ධානය ඉන්නේ කියලා. නමුත් මේ අය මේ කාමභෝගී ජීවිත ගත කරන ඇත්තෝ මුලාවටපත් වෙලා මේ ධානයන් ලබා ගත්ත අයයි කියලා ඒකත් අර උපාධි සහතිකයක් බවට පත් කරගෙනයි කියලා. ඉතින් ඇත්තටම අන්නේ ඒ වගේ ධාන මනසිකාරයන්නේ සංඥාවන් පිළිබඳව බොහොම වැරදි සහගත මානසික මට්ටමක් අපේ සමාජය තුළ දෙස් විදෙස් අපේ බෞද්ධ සමාජය තුළ ගොඩනැගිලා තියෙන නිසායි මේ කාරණාවන් අපි ටිකක් මේ විදිහට කතා කරන්නේ. මේ පඨමඥාන ආදී ධානයේ පිරිහෙනකොට තීහි කාරණේහි පරිහායති කාරණා තුනක් නිසා මේ ධානයන් පිරිහෙනවා. කිලේශ සමුදාචාරේනවා අසප්පාය කිරියායවා අනනුയോഗේනවා. කෙලෙස්යන්ගේ හැසිරීම නිසාත් ඒ වගේම අසප්පාය කිරියාය ධානයේට සප්පාය නොවන නොයෙකුත් ක්‍රියාවන් නිසාත් අනනුയോഗේන ඒ පිළිබඳව නැවත භාවිතාවක් නැතිකම නිසාත් ධානයන් පිරිහෙනවා. කිලේශ සමුදාචාරේන පරිහායන්තෝ සීඝං පරිහායති. කිලේශයන්ගේ හැසිරීම විදිහට පිරිහෙනකොට ධානය ඊටමත් වේගයෙන් පිරිහෙනවා. ඒ කියන්නේ කෙලෙස් සහගත සංඥා මනසිකාරයක් ඇති වෙනකොටම ඊටමත් ඉක්මනින් එසනින්ම ධානයේ පරිහානියටපත් වෙනවා. කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතානු යෝග වශයෙන්. ඒ කියන්නේ කම්මාරාමතා කියලා කියනවා නොයේ කර්මාන්තයන්හි ඇති ඇලීම. ඒ කියන්නේ නොයේ වැඩ කර ඉඳීමෙහි ඇති කැමැත්ත. භස්සාරාමතා කියලා කියනවා කතාවෙහි ඇති ඇලීම. නිද්දාරාමතා කියනවා නිදීමෙහි ඇති කැමැත්ත. සංගනිකාරාමතා කියලා කියනවා මේ පිරිස් එකතු වෙලා කතා කර නිකන් අර හුදකලා බවට කැමැත්තක් නැහැ සමහර අය කැමති තව කෙනෙක් දෙවන්නේක් හෝ තුන් දෙනෙක් හෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා හෝ කතා කර ඉන්න. කතා නොකලත් සමහර විට ඇහැට පේන්නට තව කෙනෙක් ඉන්නට ඕනේ. බඳු චරිත තියෙනවා. ඒකට කියනවා මේ සංගනිකාරාමයෙන් කියලා. එකට වාසය කරන්නට කැමැත්ත. එතකොට මෙන්න මේ විදිහට පවතින කෙනාට අසප්පාය කිරියාය පරිහායන්තෝ ඒව ධානයේට සප්පාය දේවල් නෙමෙයි. කියන්නේ යම් කිසි කෙනෙක් කර්මාන්තයන්හි බහුල කොට ඇලිලා ඉන්නවා නම් ඒ වගේම කතාවෙහි නිෂ්පල කතාවෙහි නිකරුණේ කතාවෙහි ඇලී ඉන්නවා නම් ඒ වගේම නිද්‍රාවෙහි ඇලී ඉන්නවා නම් ඊට පස්සේ අර විදිහට හුදකලාවට අකමැතිව පිරිසට කැමැත්ත පවතිනවා නම් ඒ කෙනාට කියනවා අසප්පාය කිරියාය. මේ ධානයේට සප්පාය නැහැ. මේ දේවල් ධානලාභීෙක් වුණත් නැවත නැවත ඇසුරු කරන්නට පටන් ගන්නවා නම් මේ දේවල් වලට නැමිලා පවතිනවා නම් එයා ඒ අසප්පාය දේවල් තමයි පරිහරණය කරන්නේ. ඒ කෙනාට අසප්පාය කිරියාය පරිහායන්තෝ දන්දම් පරිහායති.
එතකොට ඒක පරිහානියටපත් වෙන්නේ හිමීට. ඒ කියන්නේ අපි කලින් කිව්වා කෙලෙස් සමුදාචාර වශයෙන් පරිහායන්තෝ සීගම් පරිහායති කියලා. කෙලෙස් වශයෙන් හැසිරෙනකොට බොහොම වේගෙන් ඒක පරිහානියටපත් වෙනවා. හැබැයි මේ විදිහට පරිහානියටපත් වෙනකොට මේ අසප්පාය කිරියාය පරිහායන්තෝ දන්දම් පරිහායති අසප්පාය වශයෙන්, ඒ කියන්නේ ධානයට සප්පාය නොවන දේවල් ඇසුරු කරනකොට ධානයේ හිමින්සරේ තමයි පරිහානියට පත්වන්නේ. ඒ වගේම මේ ගේලඤ්ඤ පච්චේ වේකල්ලාදිනා පලිබෝධේන අභික්ඛනං අසමාපජ්ජන්තෝ අනනුයෝගේන පරිහායන්තෝපි දන්දම් පරිහායති. එතකොට යම්කිසි කෙනෙකුට ගිලම් බව නිසා හෝ අනිකුත් ප්‍රත්‍යයන්ගේ වෙනස් බව නිසා හෝ පලිබෝධ නිසා හෝ සමාපජ්ජණයට හෝ ඒක නැවත නැවත ධ්‍යාන නිමිත්ත භාවිත කරන්නට බැරුව යනවා. ඒ භාවිත කරන්නට බැරුව ගියත් ඒ භාවිත නොකිරීම නිසා හිමින්සරේ ධානයේ පරිහානියටපත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ධානයේ පිරෙහෙන්නට පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක කිලේශ සමුදාචාරයෙන් ධානයේ පරිහානියටපත් වන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කළා දෙවෙනි එක අසප්පාය කිරියාය කියලා. සප්පාය නොවන කාරණාවන් නිසා පරිහානියටපත් වන්නට පුළුවන්කම තියෙනවා. අපි තුන්වෙනි එක කතා කළා අනනුයෝග වශයෙන්. ඒ කියන්නේ ඒකේ යෙදීම නැතිකම නිසාත් යෙදීම බහුලීකృత නොකිරීම නිසාත් ධානයේ පරිහානියටපත් වන්නට පුළුවන්. මේකෙදි දපන බලව කාරණ මේව දස්සන්තෝ කිලේශ සමුදාචාර මේවා. මෙතන බලවත්ම දේ තමයි කිලේශ සමුදාචාරය. කියන්නේ කෙලෙසුන්ගෙන් හැසිරීම ආදීෙහි ඊටමත් වේගයෙන් ධානයේ පරිහානියටපත් වෙනවා. ඒ නිසා පඨම ඥානස්ස ලාභින් කාමසහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ හාන භාගියෝ ධම්මෝ කියලා කිව්වා. ප්‍රථම ධානය ඇති කෙනාට, ප්‍රථම ධානයේ තියෙන කෙනාට කාමසහගත සංඥා මනසිකාරයක් ඇති වෙනවා නම් සීඝං පරිහායති. ඒ ධානයේ ඊටමත් වේගයෙන් පරිහානියටපත් වෙනවා. වේගයෙන් කියන්නේ ඒ සංඥා මනසිකාරයන් කෙරෙහි නැමිලා ඒ කෙරෙහි රාග රත්ත භාවය ඇති වෙනකොටම ඒ මනසිකාරය නිසාම ඒ ධානයේ පරිහානියටපත් වෙනවා. එතකොට ඔබට මේ කාරණා විමසනකොට පැහැදිලි ඇති මේ කාමයන් අනුභව කරමින් රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම ඕන පැත්තක් වෙන්න පුළුවන්. ඒ දේවල් ගැන රාග රත්තව ඒ දේවල් කෙරෙහි නැවත නැඹුරු වෙමින් නැවත ධාන සමාපatti තුල වාසය කරනවා කියන එක සම්පූර්ණ බොරුවක් කියන එක ඔබට මේ කාරණා විමසනකොට පැහැදිලි වෙන්නට පුළුවන්. මේ කතා කරන්නේ මේ අනාර්ය ධානයන් පිළිබඳව නෙමෙයි, මේ ආර්ය ධාන සම්පත්තීන් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට මේ මොකද අනාර්ය ධානයකවත් කාම සංඥාවක් ඉපදිලා ධානයේ තියෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආර්ය සංඥාව ආර්ය ධානයකුත් එක්ක කාම සංඥා තියෙනවා කියන්න බෑනේ. ඒ නිසා ධානයේ ලක්ෂණය තමයි ප්‍රථම ධානයේම කාම සංඥාවක් නැතිකම. ඒ නිසා තමයි මේ ධානය හඳුන්වනකොටම විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා කිව්වේ. මේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව කියලා කිව්වේ. ඒතකොට කාමයෙන් වෙන්ව කියන තැනින්ම මේ කාමයේ හැසිරෙනවා නම් ඒ ධානයේ පිරිහෙනවයි කියන එක ඒ තුලම ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව අපිට ප්‍රථම ධානයේ ලාභී කෙනාට කාමසහගත සංඥා මනසිකාරයන් තියෙනවා නම් ඒ අනුව හැසිරෙන ඒ කෙනාට හාන භාගීය ධර්මයක් හැටියට ඒ පිළිබඳව හඳුන්වනවා. තදනු ධම්මතා සති සම්තිට්ඨති ඨිති භාගියෝ ධම්මෝ. යම් කිසි කෙනෙකුට ප්‍රථම ධානයේ උපදෝගෙන තියෙනවා. එතනින් උත්තරී ධර්මයක් පිළිබඳව එයා අදහස් පැවැත්මක් කරන්නේ නැහැ. එතනින් එහාට ඒක වඩන්න එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ සමාධිය තුළම එයා සිහිය පවත්වනවා. ඒ සමාධියම නැවත නැවත ආසේවනය කරනවා. ඒ සමාධියම පුරුදු කරනවා. එතකොට ඒක නැවත නැවත ඒ සමාධියෙන් නැගී සිටිනවා. නැවත නැවත ඒ සමාධියට සමවදිනවා. ඒ සමාධිය තුළ නැවත නැවත වාසය කිරීම නිසා එයා ඒක ඨිති භාගීයයි කියනවා. ඨිතිය කියලා කියන්නේ පැවැත්ම කියන එක. එතකොට ඨිති භාගීය කියලා කියන්නේ ඒක පැවැත්ම පිණිස පවතිනවා. ඒ කියන්නේ එයාට ප්‍රථම ධානයේ පරිහානියටපත් නොවි පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එයා නැවත නැවතත් ඒ තුලම රැඳී සිටින නිසා. ඊට පස්සේ
අවිතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විශේෂ භාගියෝ ධම්මෝ. අවිතක්ක සහගත සංඥා මනසිකාරයන්ගේ හැසිරෙනවා නම් ඒ කියන්නේ ප්‍රථම ධානය ලක්ෂණයේ ඉක්මවා ගිහිල්ලා මේ විතර්කණය කරනකම හිතනකම නැති කරන්න උත්සාහවත් වෙනවා නම් අන්නේ හිත ගන්නකම හිත අරමුණු කරන විතර්කණය අයින් කරන්න උත්සාහවත් වෙන එක තුළ ඒක විශේෂ භාගීය ධර්මයක්. විශේෂ භාගීයයි කියලා කියන්නේ ඉන්න තැනට වඩා වැඩි තැනකටපත් වීම පිණිස කරන උත්සාහයක්. ඉන්න තැනට වඩා වැඩි තැනකටපත් වීම සඳහා කරන උත්සාහයක්. ඒකට කියනවා විශේෂ භාගීය ධර්මයක් කියලා. එතකොට ඒ ප්‍රථම ධානය ලබාගත් කෙනා අර විතර්කණය කරමින් දැනගන්නකොට ඒ කියන්නේ විතර්කණය කරමින් ඇති කරගන්න කම රළුයි කියලා දැනගෙන විතර්කයේ සංසිඳ වීම පිණිස කල්පනා කරනවා නම් ඒකට කියනවා විශේෂ භාගීය ධර්මයක් කියලා. ඒ වගේම තවත් කාරණාවක් මෙතනදී පැහැදිලි කරනවා නිබ්බිදා සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විරාගූප සංහිතා නිබ්බේද භාගියෝ ධම්මෝ. යම් කිසි කෙනෙක් නිබ්බිදා සහගත නිර්වේදයේ පිණිස නොඇලීම පිණිස මානසිකාරයන් පවත්නවා නම් ඒ විරාගූප සංහිත වූ නිබ්බේද භාගීය ධර්මයක් කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය තුලත් නොඇලී ප්‍රථම ධානයේහි ඇති විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාදී මේ ධර්මයන් විදර්ශනාවට පාත්‍ර කරනවා නම් විදර්ශනාවට නගනවා නම් එයා ඒ ධර්මයන්හි නොඇලී එයිනොත් මිදීම පිණිස වෑයම් කරනවා නම් අන්න ඒකට කියනවා නිබ්බේදගාමීය ධර්මයක් කියලා. එතකොට ඒ නිබ්බේද භාගීය ධර්මයක් අපි දියුණු කළ යුතු වෙන දෙයක්. වැදගත් වෙන්නේ නිබ්බේද භාගීය ධර්මය. ප්‍රථම ධානය නෙමෙයි වැදගත්. ප්‍රථම ධානය පිළිබඳව විරාග සහගත සංකල්පනාවයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ නිසා විරාග සහගතූප සංහිතා මේ විරාග සහගත මානසිකාරයෙන් යුක්තව මේකේ නිර්වේදයේ පිණිස බලනවා නම් ඒක ඊටාම වැදගත් වෙන දෙයක්. එතකොට සාමාන්‍ය ස්වභාවය තමයි ප්‍රථම ධානයේ උපදවගත්ත කෙනා ප්‍රථම ධානයේහි ඇලී පැවතීම. අද අපි කාමයේ තුල ඇලී ඉන්නවා වගේ. ඒ කියන්නේ කාමසහගත මානසිකාරයන් අද අපේ ජීවිතේ වෙලා අපිට ඒක මහා අමුතු දෙයක් වෙලා නැහැ. අපි ඒ කාමසහගත සංඥා මානසිකාරයන් වලම හැසිරෙනවා, සැරිසරනවා, කටයුතු කරගෙන යනවා. ඒක අපිට එතනින් හිත ගලව ගන්නට අපිට අමුතුවෙන් හිතන්නට ඕනේ. වෙනමම කල්පනා කරන්නට ඕනේ. ඒකට ක්‍රමෝපායන් යොදන්නට ඕනේ. ඒක පටන් ගන්න ගියාම හරි ආයාස කරයි. එතකොට අපි ඉන්න මට්ටමේ ඒ කියන්නේ අපි ඇලිලා පැවැත්මක් විදිහට පවතිනවා. ඒ නිසා තමයි අපේ ජීවිතයේ අපි හැම වෙලාවකදීම සැපය කියන දේ හොයන්නේ. ලස්සන රූප දකින්න, ලස්සන ගඳ සුවඳ විඳින්න, ලස්සන රස හොඳ මිහිරි රස විඳින්න, ඒ වගේම හොඳ ස්පර්ශයන් විඳින්න, හොඳ අපි කැමති විදිහේ ශබ්ද අහන්න, මිහිරි ශබ්ද අහන්නට අපි උත්සාහවත් වෙන්නේ ඒ සැපසහගත ලෝකේ අපි හැසිරෙනවා. ඒක දන්න දකින නිසා අපිට එතනින් ගැලවෙන්නට බෑ. යම්කිසි කෙනෙක් බොහොම අමාරුවෙන් හරි එතනින් හිත ගලවලා නුවණැති කෙනෙක් දැකිනවා ලෝකේ කොහෙන් ගියත් අපි සතුටු කරන්නේ මනසනේ. ඒ මනස සාමාන්‍යයෙන් අපි සතුටු කරන්නේ භෞතිකත්වයට නැඹුරු වෙලා. ඒ භෞතිකත්වයට නැඹුරු වීම හරි ආයාස කරයි. ගොඩක් දේවල් රකින්න තියෙනවා. ගොඩක් ආදීනව තියෙනවා මේ පැත්තේ. ඒ නිසා කාමයේහි ආදීනව ගොඩයි කියලා දැකලා කාමයේහි ආදීනවයන් නැති කිරීම පිණිස එයා උත්සාහවත් වෙනවා කාමයේ නැති කරන පැත්තකට මනස වඩන්නට. එයා ඒ නොඑක් සංඥා මෙනෙහි නොකර එකම සංඥාවක් මානසිකාරය කරලා අර සංඥාවන් යටපත් කරලා ප්‍රථම ධානයේ උපදෝගෙන වාසය කරනවා. එතකොට යම් අරමුණක් නිසා ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කරන ඒ කෙනාට එතන ඇලීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි කාම ලෝකයේ ඇලිලා ඉන්නවා වගේම එයා එතන තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා ඇති කරගත්ත මේ පංචාංගික ඥානය එයා තමන් කරගෙන ඒක පුද්ගලයා කරගෙන ඒක මම කරගෙන
එතන එයාට පුද්ගල භාව වශයෙන් ඒ ස්කන්ධ ටිකේ එයා ඇලිලා එතන වාසය කරනවා. ඒක ඇති බවට එතන උපාදාන කරනවා. තෘෂ්ණාමාන දිට්ඨි විදිහට ඒ සංඥා මනසිකාරයත් එක්ක පවත්නවා. එතකොට ඒ ධාන නිමිත්ත තමන් වෙලා තමන් ධාන නිමිත්ත වෙලා එතකොට ඒ කාරණාවත් එක්ක පුද්ගලයාගේ පැවැත්ම සිද්ධ වෙලා. ඒ අනුව ප්‍රතිසන්දි විපාකයක් හදන්න පුළුවන් කර්මයක් සිද්ධ කරගෙන. අපි කාමයෙන් මිදීම පිණිස උත්සාහවත් වෙනවා. එහෙනම් එයාට තියෙනවා එතන පුද්ගල භාවයෙන් ඇසුරු කරපු කමෙන් මිදීම පිණිස උත්සාහවත් වෙන්න. අන්න ඒකට තමයි මේ කතා කරන්නේ නිබ්බේද භාගීය දෙයක්. ඒක විරාගෝප සංහිතාවක්. ඒ කියන්නේ විරාගය පිණිස බලනකම. එයා ප්‍රථම ධානයේ පිණිස බලන්නේ විරාගයේ පිණිස බලනවා එයා. ඒ ප්‍රථම ධාන සිත විදර්ශනා කරනවා එයා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයා එතන දකිනවා. දැන් අද අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න යනකොට සමස්තයක් විදිහට බාහිර බොහෝ ධර්මයන් පිළිබඳව අපිට මේ මානසිකාරය පවත්වන්නට සිද්ධ වෙනවා. නමුත් මේ මට්ටමේදී ඒ කෙනාට බොහෝ ධර්මයන් ඒ විදිහට මානසිකාරයේ පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. හේතුව එයාට බොහෝ නිමිති ඇත්තේ නැහැ. එයාට තියෙන්නේ ඒකාකාර නිමිත්තක්. ඒ නිසා එයාට ඒ ටික විදර්ශනා වශයෙන් භාවිත කරන්නට පුළුවන්. අන්න ඒකට කියනවා විරාගෝප සංහිතා නිබ්බේද භාගියෝ කියලා. ඒ කියන්නේ විරාගෝප සංහිත වූ නිබ්බේද භාගීය ධර්මයක් කියලා. ဒုတိ ය ඥානස්ස ලාභින් විතක්ක සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ හාන භාගියෝ ධම්මෝ. ධානය ဒုတိ ය ධානයටපත් තුන කෙනාට විතර්ක සහගත සංඥා මනසිකාරය උපදවනවා නම් එයා ලං වෙන්නේ ප්‍රථම ධානයට. විතර්ක සහගත මනසිකාරයේ පවතින්නේ ප්‍රථම ධානයේනේ. දැන් ဒုတိ ය ධානයේ උපදින්නේ අවිතක්කං අවිචාරන්නේ. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳවලනේ. විතක්ක ਵਿਚාර සංසිඳව ගත්ත කෙනාට අවිතක්ක අවිචාර සමාධියක් උපදවගත්ත ඒ කෙනාට විතක්ක ਵਿਚාර සමාධියකටපත් වෙනවා නම් ඒ කියන්නේ නැවතත් හිතේ විතර්ක උපදිනවා නම් ඒ විතර්ක උපදිනකොට ඒ කෙනාට ප්‍රථම ධානයටපත් වීම පිණිස නැතිනම් ဒုတိ ය ධානයේ පිරිහිලා පල්ලෙහා තට්ටුවට වැටෙන්න සිද්ධ වෙනවා අපහු. එයා කාමසහගත දෙයට වැටෙන්නේ නැහැ. ඕනේ නම් එතෙන්ට යන්නත් පුළුවන් වැටෙන්නත් පුළුවන් එයා ටික කාලෙකින්. නමුත් ဒုတိ ය ධානය ලබාගත් කෙනා ළඟම තැන තමයි එයා වැටෙන්නේ Tamanට කිට්ටුම තැනට. ඒ කියන්නේ ဒုတိ ය ධානයේ ලාභී කෙනා ප්‍රථම ධානයට තමයි වැටෙන්නේ. මොකද එයා විතර්කයේ සංසිඳවපු කෙනාට විතර්ක ඇති වෙන්න පුළුවන් බොහොම ඉක්මනට. විතර්ක ඇති වෙනකොටම එයා ප්‍රථම ධානයෙන් නැගිටලා. නැතිනම් ප්‍රථම ධානයේ නැහැ එයාට. අපි කිව්වොත් මෙහෙම දැන් ඔය විතක්කය කියනකොට ධාන මනසිකාරයේ තුල නැවත නැවත විතර්ක පැවැත්වීම ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මේ මනසිකාරයේ තුල නැවත නැවත විතක්කලා. ඒ කියන්නේ විතර්කණය කරලා ඒ විතර්කණය කරන ලද අරමුණෙහි හැසිරෙන කම තමයි විතක්කය සහ ਵਿਚාරය කියලා කියන්නේ. මේක හරියට වතුරක් වගේ. අපි මේක කලින් උදාහරණයක් කතා කරලා තියෙනවා. යම්කිසි වතුරකට මඩ මිශ්‍ර වතුරකට මේ මඩ දුරු කරගන්නට පුළුවන් මඩ යටට බහින්නට අපි කාලයක් තියලා තිබුණොත් මේ වතුර කාලයාගේ ඇවෑමෙන් බොහොම පැහැදිලි වතුරක් වෙනවා මඩ හිමීට යටට බැහැලා. ඒ වගේ කෙනෙකුට පුළුවන් මේ හිත යම් මානසිකාරයක වඩලා දියුණු කරලා අර මඩ වගේ තිබුණු කාමසහගත සංඥා මානසිකාරයන් ඉවත් කරන්නට නැතිනම් යටට ඒවා තැම්පත් වෙලා ගිහිල්ලා වතුර පැහැදිලි වෙනවා. වතුර පැහැදිලි වුණාට උඩ වතුර මට්ටමේ ඇති ජල තරංගයක් නතර වෙලා නැහැ. දිය රැලි නැගීම නතර වෙලා නැහැ. දිය රැලි උපදිනවා. එතකොට අර පැහැදිලි වතුරක් ඉස්සෙල්ලා දිය රැලි සහිත පැහැදිලි වතුර වගේ තමයි ප්‍රථම ධානය. ඒකේ කාමසහගත සංඥා නැහැ. එතකොට ඒ දිය රැලි සහිත බව තමයි විතක්ක ਵਿਚාර. දිය රැලි කියන්නේ විතක්ක ਵਿਚාරයන්. එතකොට ඒ විතක්ක ਵਿਚාරයන් එයා සංසිඳීමට භාජනය කරනවා. එතකොට දැන් අර දිය රැලි ඉපදවීම නැහැ. දිය රැලි ඉපදවීම රළුයිනේ. දිය රැලි ඉපදවීම ඕලාරිකයි. ඒක මඩ ඇවිස්සෙන්න හිතයි. ඒ නිසා ඒකේ ආදීනවය යා දකිනවා මඩ ඇවිස්සෙන්න හිත නිසා දිය රැලි උපදවන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වගේ ප්‍රථම ධානයේ උපදවගත්ත කෙනා ඒක කාමයට කිට්ටු ඉක්මනට පිරිහිලා කාම සංඥා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කාම සංඥා ඇති වෙන්න පුළුවන් නිසා මේකෙන් මිදෙන්නට ඕනේ. එහෙනම් විතක්ක ਵਿਚාර සංසිඳවන එකම සැපයි. එහෙනම් විතක්ක ਵਿਚාර
හිතනකම සහ ඒකේ හැසිරෙනකම අයින් කරන්නට ඕනේ කියලා එයා විතර්කණයෙහි සහ ਵਿਚාරයේහි කලකිරෙනවා. ඒක නැති කරන්නට උත්සාහවත් වෙනවා. එහෙම තමයි ဒုတိ ය ධානය ලබා ගත්තේ. හැබැයි ඒ විතක්ක ਵਿਚාර අයින් කරලා සංසිඳවලා ဒုတိ ය ධානය ලබා ගත්ත කෙනාට නැවත විතක්ක ਵਿਚාර උපදිනවා නම් එයාට ဒုတိ ය ධානයේ පැවැත්මක් නැහැ. ඒ නිසා ဒုတိ ය ධානලාභී කෙනාට විතක්ක සහගත ඒ සංඥා මනසිකාරයන් හාන භාගීය ධර්මයන් හැටියට දක්වනවා. ඒ වගේම ත්‍ිති භාගීයයි කියලා කියනවා. දැන් ඔබට හිතා ගන්නට පුළුවන් ဒုတိ ය ධානයේ තුලම වාසය කරන එක ဒုတိ ය ධානයේ තුලම එකට ඉන්න එක ඒකට කියනවා ත්‍ිති භාගීය ධර්ම කියලා. ඒ වගේම උපේක්ඛා සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විශේෂ භාගියා ධම්මා. තෘතිය ධානයේහි ඇති උපේක්ෂා සහගත සංඥාව උපදවා ගැනීම පිණිස එයා උත්සාහවත් වෙනවා නම් ඒ උපේක්ෂා සහගත සංඥාව උපදවා ගැනීම පිණිස උත්සාහවත් වෙන එක එයාට විශේෂ භාගීය ධර්මයක් වෙනවා. ඒ වගේම දෙවෙනි ධ්‍යානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය අනුව බලමින් වාසය කරන එක එයාට නිබ්බිදා භාගීය එහෙමත් නැතිනම් නිබ්බිදා සහගත සංඥා මනසිකාරයක් වෙනවා. විරාගෝප සංහිතා නිබ්බේද භාගියෝ කියලා ඒ කාරණාව විග්‍රහ කරනවා. එතකොට මේ කාරණා වෙදී පැහැදිලි කරන්නේ හාන භාගී එක පිරෙන්නේ කොහොමද? ඒ වගේම ත්‍ිති භාගී එක පවතින්නේ කොහොමද? ඒ වගේම විශේෂ භාගී එක එතනින් එහාට දියුණු කරගන්නේ කොහොමද? ඒ වගේම නිවන පිණිස පවතිනවා නම් ඒක නිවන පිණිස එතන නොයලී එතන විදර්ශනාවට ලක් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ පැහැදිලි කරන්නේ. තතිය ඥානස්ස ලාභෙන් පීති සුඛ සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ හාන භාගියෝ ධම්මෝ. තෘතිය ධානයේ ලබාගත් කෙනාට ප්‍රීතිය සුඛය අනුව කල්පනා කරනවා නම් ප්‍රීතිය සුඛය අනුව කල්පනා කරන එක හාන භාගීය ධර්මයක්. ඒ වගේම ප්‍රීතිය සුඛය අනුව කල්පනා කරන එක හාන භාගීය ධර්මයක් වෙනවා වගේම තෘතිය ධාන සංඥා මනසිකාරයේ තුලම රැඳී ඉන්න එක ත්‍ිති භාගීය ධර්මයක්. ඒ වගේම මේ අදුක්කම සුඛ සහගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ විශේෂ භාගියෝ ධම්මෝ උපේක්ෂාව එහෙම නැතිනම් අදුක්කම සුඛ සහගත මනසිකාරයේහි හැසිරීම කියන එක ඒකට කියනවා අපි උපේක්ෂාව කියලා. චතුත්ථ ධානයේ යති උපේක්ඛා ඒකග්ගතාවය කියලා කියනවා. ඒකග්‍රතා සහිත උපේක්ෂාව කියලා. අන්න ඒ උපේක්ෂා සහිත බව විශේෂ භාගීයයි. තෘතිය ධානයේ ලබාගත් කෙනා ඒ විශේෂ භාගීය බව පිණිස උත්සාහවත් වෙනවා. ඒ වගේම තෘතිය ධානයේහි කලකිරීම පිණිස තෘතිය ධානයේහි නොයැලීම පිණිස ඒ ස්කන්ධයන්ගේ විදර්ශනාවට පාත්‍ර කිරීම නිවනට අදාළ කාරණාවක් ලෙස දැක්වෙනවා. චතුත්ථස්ස ඥානස්ස ලාභින් උපේක්ඛානුසාගතා සංඥා මනසිකාරා සමුදාචරಂತಿ හාන භාගියා ධම්මා. චතුත්ථ ධාන ලාභී කෙනා තෘතිය ධාන උපේක්ෂාව අනුව හැසිරෙනවා නම් තෘතිය ධාන උපේක්ෂාවෙහි වාසය කිරීම සිද්ධ කරනවා නම් අන්න ඒ තෘතිය ධානයේ අනුගිය උපේක්ෂාව භාවිත කරනකොට ඒ චතුත්ථ ධානයේ පරිහානියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චතුත්ථ ධානයේ තුල ඒකාග්‍රතා සහිත අදුක්කම සුඛෙහි රැඳී සිටීම තියෙනවා නම් ඒකට කියනවා ත්‍ිති භාගීය ධර්මයක් කියලා. ආකාසානංචායතන සහගත සංඥා මනසිකාරා සමුදාචරಂತಿ ආකාශය අනන්තයි කොටගත් පරිච්ඡේදාදී අවකාශ ධාතුවේහි ඇති අනන්තවත් බව. ඒ කියන්නේ කිසිම රූපයකට සාධාරණ නොවුණු රූපය ඇසුරු නොවන අවකාශයේ උද රූපයක් ලෙස නොගත්තා වූ ලක්ෂණයක් තමයි මේ ආකාශය අනන්තයි කියලා ගන්න. නැතිනම් කෙනෙක් හිතන්න පුළුවන් මේ අවකාශයේ ඌ පෙනෙන දේ අනන්තයි කියලා හිතන එකයි කියලා. නමුත් මේ කතා කරන්නේ රූපය අතික්‍රමණය කළ හුදු සියලු ධර්මයන්ගේ පරිච්ඡේදාදී අවකාශයම ආරම්භණය කරගත්ත අනන්ත වූ අවකාශය අනුගිය සංඥා මනසිකාරය. එතකොට අන්නේ ආකාශය අනන්තයි කියලා ඇති කරගත්ත සංඥා මනසිකාරයේ හිත පිහිටවනකොට ඒක විශේෂ භාගීය ධර්මයක්. ඒ වගේම එතන නොයැලීම පිණිස බලනකොට ඒ නොයැලීම පිණිස බලන එක නිර්වාණය පිණිස පවතින දෙයක්.
එතකොට මේ විදිහටම ඉදිරියට සාකච්ඡා කරනවා රූපාවචර ධාන ටික කතා කරලා දැන් මේ අරූපාවචර ධාන වෙතනේ අපි නැඹුරුනේ. එතකොට අරූපාවචර ධානයන් පිළිබඳවත් කතා කරනවා. ආකාසානං ඡායතනෙ පිළිබඳව උපදෝගත්ත කෙනාට අර චතුත්ථ ධානය අනුව සංඥා මනසිකාර උපදිනවා නම් ඒක පරිහානීය ධර්මයක්. ඒ වගේම විඥානං ඡායතනෙ පිනිස උපදවනවා නම් ඒක විශේෂ භාගීය ධර්මයක්. ආකාසානං ඡායතනෙ තුලම රැඳී සිටීම තියෙනවා නම් ඒක ඨිති භාගීය ධර්මයක්. ඒ වගේම එතන නොඇලීමට බලල නැතිනම් එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එතන නොඇලී පවතින එකට කියනවා නිබ්බේද භාගීය විරාගූප සංහිතා ධර්මයක් හැටියට. ඊට පස්සේ විඥානං ඡායතනෙ ලබාගත් කෙනාට උපදවගත් කෙනාට ආකාසානං ඡායතනෙ ගැන හැඟීමක් තියෙනවා නම් ඒක හාන භාගීය ධර්මයක්. විඥානං ඡායතනෙහි රැඳී සිටීම ඨිති භාගීය ධර්මයක්. ඒ වගේම ආකින්චඤ්ඤායතනෙ පිළිබඳව මෙනෙහි කිරීම විශේෂ භාගීය ධර්මයක්. එතන නොඇලීම පිණිස බැලීම, එතන විරාගයේ පිණිස බැලීම කියන දේ නිබ්බේද භාගීය නිවන කෙරෙහි නැඹුණු දෙයක්. ආකින්චඤ්ඤායතනෙ ලබාගත් කෙනාටත් ඒ විදිහටමයි නේව සංඥා නාසඤ්ඤායතනෙ පිළිබඳව විශේෂ භාගීය ධර්මයක් හැටියට දකිනවා. ඒ වගේම ආකින්චඤ්ඤායතනෙ තුල විඥානං ඡායතනෙට අදාළ මානසිකාරයන් නැති කර ගන්නවා නම් ඒක පිරිහෙනවා. ඒක පරිහානීය ධර්මයක්. ආකින්චඤ්ඤායතනෙ තුල රැඳී සිටීමක් තියෙනවා නම් ඒක ප්‍රතිභාගීය ධර්මයක්. ඒ වගේම නේව සංඥා නාසඤ්ඤායතනෙ පිළිබඳව මානසිකාරය කරනකොට විශේෂ භාගීය ධර්මයක්. එතන නොඇල්ම පිණිස බලනකොට ඒක නිර්වාණය පිණිස පවතින දෙයක්. එතකොට මෙන්න මේ ධර්මයන්ට කියනවා හාන භාගීය ධර්ම කියලා. එතකොට මේ පිරිහීම පිණිස පවතින ධර්ම. එතකොට පිරිහීම පිණිස පවතින ධර්මයන්ගෙන් අපි පිරිහීමත් කතා කළා, විශේෂයේ පිණිස පවතින දේවලුත් කතා කළා, නිර්වාණය පිණිස පවතින දේකුත්, පැවැත්ම පිණිස පවතින දේත් කියන මේ කාරණා හතරක් අපි මේ ඔස්සේ කතා කළා. මේ ශාසනයේ ධාන සහිතව තමයි මාර්ගඵල කතා කරන්නේ. ඒකෙන් අපි වර්ධවා ගත යුතු නැහැ. ධානයේ උපදවාගෙනමයි මාර්ගඵල වලටපත් විය යුත්තේ කියලා මේ කියන්නේ කියලා. ධානය සහ මාර්ගඵලය එකට උපදින ධර්මයක්. ඒ කියන්නේ අපිට මාර්ගයේ වඩන කෙනෙකුට ප්‍රථම ධාන සහිතවම තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. එහෙම නැතුව සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ නැහැ. ඵලයටපත් වුණාට පසුව ධානයේ පරිහානියටපත් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ තියෙන්නේ ඒක භාවිතයක් නැතිකම නිසා. නමුත් ඒ මට්ටමේ ප්‍රථම ධාන මට්ටමේ ඒකාග්‍රතාවයක් නොලැබී මේ මාර්ගඵල අධිගමනය ලබනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ඔබ හොඳින් දැනගත යුතු කාරණාව තමයි මාර්ගඵලයක් සමග ධානයේ තිබිය හැකි. හැබැයි හැම ධානයක් සමගම මාර්ගඵල ඉපදීමක් වෙන්නේ නැහැ. ධානයේ සමග මාර්ගඵල ඉපදවීමක් හැම වෙලාවකදීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මාර්ගඵල උපදවන හැම මොහොතකම ධාන සමංගීවම තමයි මාර්ගඵල උපදවීම සිද්ධ වෙන්නේ. ඒ කාරණාව අපි හොඳට තේරුම් අරගත්ත යුතු තැනක්. ඒ වගේම ධානයයි කියන එක විස්තර කරන්නේ මේ මොකක් හරි ආලෝකයක් පෙනුණා, ආලෝක කය පූර්ණය වුණා, ওই වගේ කතන්දරයකින් නෙමෙයි. ආලෝක කය පූර්ණය වීම ගැන මේ ධර්මයේ තුල ධාන ලක්ෂණයක් විදිහට ආලෝකයේ කය පූර්ණය වීම කියන එක කතා කරන්නේ නැහැ. ආලෝක සංඥා ගැන කතා කරනවා. ආලෝක සංඥා ගැන කතා කරන්නේ ඒක මේ ප්‍රථම ධානයේට පෙර ඇතිවෙන ප්‍රථම ධානයේ උපදින්නටත් පෙර ඇතිවෙන හිතෙහි ඇතිවෙන ලක්ෂණයක් විදිහට. ඒ කියන්නේ ආලෝක නිමිති පහළ වීම. එතකොට මේ ආලෝක නිමිති පහළ වෙනවා කියන එක ධානයේහි ලක්ෂණයක් නෙමෙයි. ඒක කිසිම ධානයක ධානාංගයක් ලෙස ආලෝක සංඥා පෙන්වන්නේ නැහැ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන තැන කර්මස්ථානයට අදාළව උපදෝගත් නිමිත්ත අනුව පෙන්වනවා මිසක කොයි වෙලාවකවත් ආලෝකයේ වෙනම නිමිත්තක් ලෙස පෙන්වන්නේ නැහැ. ආනාපාන සතිය වඩන කෙනාට ඒ
ප්‍රතිභාග නිමිත්ත ආලෝකයක් විදිහට පහළ වෙන්න පුළුවන් කියලා කියන එක නිමිත්තෙහි පහළ වීම මේ කතා කරන්නේ. හැබැයි මේ නිමිත්තෙහි පහළ වීම ධානා ලක්ෂණයක් එහෙම නෙමෙයි. ඒ ටික නෙමෙයි ධානය කියලා කියන්නේ. නිමිත්ත එකක්, ධානය තව එකක්. එතකොට අපි හිතනවා නම් ආලෝකයක් දැක්කායයි කියලා ප්‍රථම ධානලාභී කියලා හෝ ආලෝකයක් දැක්කායයි කියලා ආලෝකකය පූර්ණේ වුණා දැන් චතුත්ථ ධානලාභී කියලා පින්තුනේ ඒක සම්පූර්ණ මුලාවක්. එහෙම ධානයක් ලබා ගත්තා නම් ඒ ධානයට සමවදින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ධාන සමාපත්තියකට සමවදිනවා නම් මේ කතා කරපු ලක්ෂණ එතන තියෙන්නට ඕනේ. ධානයේ තුල වාසය කරන කෙනාට කාමාවචර අකුසල සංඛ්‍යාත ධර්මයන්හි හැසිරීම සිද්ධ වෙන්නේ නැහනේ. ඒ කෙනාට අකුසල සංඛ්‍යාත ධර්මයන් කිව්වේ ඕලාරිකව රළු මට්ටමින් කාම සංකල්පනාවන් ඇති වෙලා කාම සංකල්පනා ඔස්සේ කටයුතු කරන්නේ නැහැ. එතකොට ဒုတိ ය ධානයේ තියෙන කෙනාට එයා විතක්ක ਵਿਚාර සහිතව කටයුතු කිරීම සිද්ධ කරන්නේ නැහැ. එතකොට මේ විදිහට ඒ ධානයට අදාළව ඒ ලක්ෂණ ටික තියෙන්න එපයි. ඒ වගේම ධාන ලබාගත් කෙනාගේ ස්වභාවය තමයි ඒක නැවත නැවත පුරුදු කරන එක. ඒක පුරුදු නොකරොත් ඒ ධානයේ පරිහානියටපත් වෙලා යනවා කියලාත් අපි කතා කළා. එතකොට ඒක නැවත ආවර්ජනා කිරීම වශයෙන් නැවත ධානයට සමාපජ්ජන වශයෙන් අපි ඒ වශීතාවයන්ගෙන් ධානයේ වශී කරනවා කියලා කියනවා. එතකොට මේ ආවර්ජනා කරන විදිහට සමවැදීම් වශයෙන් ඒ ධානය අනුව අපි නැමිලා ඒ අනුව මානසිකාර පවත්වන එක අපි කළ යුතු දෙයක්. එහෙම නොකරොත් එතන ධානයේ පැවැත්මක් ගැන මේ විදිහට කතා කරන්න බෑ. ඒ ධානයේ ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙලා යනවා. එතකොට චතුත්ථ ධානලාභී අය කොතිකුත් ඉන්නවා. හැබැයි චතුත්ථ ධානලාභී අයට පැහැදිලි කරනවා චතුත්ථ ධානලාභී කෙනාට ආශ්වාස ප්‍රශ්වාසයේ පවා නිරුද්ධයි කියලා. කාය සංස්කාරයන් පවා නිරුද්ධයි කියන තැනකින්. එතකොට ওই ධානලාභී අයට පොඩ්ඩක් කිව්වොත් එහෙම ওই ධානයේට චතුත්ථ ධානයේට පොඩ්ඩක් සමවැදිලා පෙන්වන්නයි කියලා ආශ්වාස ප්‍රශ්වාසයන් නතර කරලා පොඩ්ඩක් පැයකට දෙකකට පෙන්වන්න කිව්වොත් ඒකට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ අපි මුලාවන්ටපත් විය යුතු නැහැ ධානය ඉපදුවයි කියලා. ඒ ධාන කියන දේවලුත් මේ බොහොම ඉක්මනට ලබා ගන්නට පුළුවන්. ඔක අහගෙන ඉන්නකොට මේ එතෙන්ට එන මේ 50කට 60කටම ලැබෙන දේවල් නෙමෙයි ධාන කියන දේවල්. ඒ දේවල් බොහොම කාය විවේකයේ ලබාගෙන චිත්ත විවේකයේ සලසාගෙන උපදවාගත යුතු දේවල් තමයි ධාන කියලා කියන්නේ. ඔබට ලබන්න බැරි කමක් නැහැ. ඔබට ලබන්න පුළුවන්. හැබැයි ඔබ කම්මාරාමතාවෙන් අයින් වෙලා, බස්සාරාමතාවෙන් අයින් වෙලා, නිද්දාරාමතාවෙන් අයින් වෙලා, ඝනසංගනිකාරාමතාවෙන් අයින් වෙලා යන හුදෙක්ම කාය විවේකයේ සලසා ගැනීම. ඒ නිසාම තමයි අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා මේ කාරණා ටිකක් පැහැදිලි කරන්නේ. ඒකෙන් කියන්නේ මේ ඔබ ඔක්කොම අතහැරලා වනගත වෙන්න ඕනේ කියන එක නෙමෙයි. ගිහි ගෙදරක හිටියත් කාය විවේකයේ සලසා ගන්න පුළුවන් නම් ඒක තමයි එතනදී අදහස් කරන්නේ. අර නොඑක් කතාවලද තියෙන්නේ සුදස්සන රජුරුවන් වගේ මට මතක තමන්ගේ රාජමාලිගාවට පිවිසෙනකොටම මගේ හිත කාමසහගත සංඥා මනසිකාරයන්ගෙන් නොපලේවායි අදිෂ්ඨාන කරලා පිවිසෙනකොටම ප්‍රථම ධානයේ උපදෝගෙන පිවිසුණා කියලා. එතකොට ඒ වගේ කතා ප්‍රවෘත්ති අපිට හමු වෙනවනේ. එතකොට ඒ ගිහියත්වනේ පැවිද්දෝ නෙමෙයි. කැලේට ගිහිල්ලා නෙමෙයි මේ ධානය ඉපදුවේ. උපදවන්න බැරි කමක් ඇත්තේ නැහැ. පුළුවන්. හැබැයි මේ ධානය ඉපදවීම සිද්ධ කරන්නේ ඔබට ඇස් පියා ගන්න කියලා කමඨහං සජ්ජායනාදිය කරලා ඒ වගේ මේ විකෘති මානසික මට්ටම් වලටපත් කිරීම නම් නෙමෙයි. ඒක ඔබ කාය විවේකාදිය සලසාගෙන කළ යුතු දේවල්. එහෙම කරනකොට එහි ඇති ලක්ෂණය තමයි අර කාම සහගත සංඥා මනසිකාර ආදිය හටගන්නේ නැති එක. එතකොට ඔබට ඒ තන යථාර්ථයේ දකින නුවණින් එතන නොඇලී එතන Nirodha අනුව දකිමින් ඔබට යථාර්ථය සාක්ෂාත් කරලා නිවෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට හානභාගීය චතුක්කේ නැතිනම් හානභාගීය ධර්මයන් කතා කරන්නට පුළුවන්. හානභාගීය ධර්ම කිව්වට අපි මෙතන කතා කළා චතුක්කයක් කාරණා හතරක්. හානභාගීය ධර්ම, තිතිභාගීය ධර්ම, විශේෂ භාගීය ධර්ම සහ නිබ්බේධ භාගීය ධර්ම කියන කාරණා හතරක් කතා කළා. එතකොට මේ කාරණා හතර අපි හොඳට තේරුම් අරගත්ත යුතු කාරණා හතරක්. එතකොට මේ විදිහට හානභාගීය ධර්ම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා.
ඊට පස්සේ මේ ත්‍රිලක්ෂණ ධර්මය ඒක ඒ පිළිබඳව කියනවා ලක්කනත්තික නිर्देश වර්ණනා කියලා. මේ ලක්කනත්තික නිर्देशෝ කියලා කියන්නේ මේ ලක්ෂණ තුනක් තියෙනවා. මේ ලක්ෂණ තුන පිළිබඳව පැහැදිලි කරනවා. රූපං අනිච්ඡං khයට්ටේන දුක්ඛං භයට්ටේන අනත්තා අසාරකට්ඨේනාති සෝතවදානං තම්පජානනා පඤ්ඤා සුතමේ ඥාන. එතකොට රූපය අනිත්‍යයි ක්ෂය වෙන අර්ථයෙන්, දුක්ඛයි භයාර්ථයෙන්, අනත්තයි අසාර අර්ථයෙන් එතකොට මේක අහලා දැනගත යුතු දෙයක්. එතකොට රූපං අනිච්ඡං khයට්ටේන, රූපය අනිත්‍යයි කියලා කියන්නේ khයාර්ථයෙන්. khයාර්ථය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන අර්ථයෙන් තමයි රූපය අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට ක්ෂය වීම කියන දේ මුල් කරගත්ත නිසා නැති වෙලා යනවා කියන දේ මුල් කරගත්ත නිසා රූපයට කියනවා අනිත්‍යයි කියලා. ඒ අර්ථයෙන් තමයි රූපයෙහි අනිත්‍ය බව කතා කරන්නේ. එතකොට අපි ත්‍රිලක්ෂණය කියලා කතා කරන්නේ මේ කාරණා තුනනේ. එතකොට අනිත්‍ය කියන දේ කතා කළේ අනිච්ඡං khයට්ටේන. අනිත්‍ය කියන එක කතා කරන්නේ ක්ෂය අර්ථයකින්. දුක්ඛං භයට්ටේන. එතකොට දුක කියන දේ අපි කතා කරන්නේ ප්‍රතිභය පැත්තෙන්. ඒ කියන්නේ දුක කියන දේ භය අර්ථයකින් ප්‍රතිභය සහිත බවින් තමයි දුකයි කියලා කතා කරන්නේ. ඒ වගේම අනත්තා අසාර කට්ඨේනාති. අනත්තයි කියලා කියන්නේ අසාර අර්ථයකින්. එතකොට මෙතනදී ඔන්න අපිට පැහැදිලි විග්‍රහයක් කරගත යුතු තැනකට තමයි අපිපත් උනේ. රූපං අනිච්ඡං khයට්ටේන දුක්ඛං භයට්ටේන අනත්තා අසාර කට්ඨේනාති. එතකොට අනිත්‍යයි කියලා කිව්වා ක්ෂය වෙන අර්ථයෙන්. එතකොට දැන් අද කාලේදී ප්‍රශ්නයක් තියෙනවානේ අනිත්‍ය කියන එක මොන අර්ථයන්ගෙන්ද අනිත්‍යයි කියන්නේ කියලා. එතකොට අනිච්චද හරි අනිච්චද නැතිනම් අනිත්‍යයි කියන එකද හරි කියන එක ගැන 아무තෙන් ප්‍රශ්න කරන්නට අවශ්‍ය නැහැ. මෙතන පැහැදිලිවම දක්වනවා අනිත්‍යයි කියන්නේ khයට්ටේන ක්ෂය වෙන අර්ථයෙන්. හටගෙන නැති වෙලා යනවා. එතකොට මේ හටගෙන නැති වෙන අර්ථයෙන් මිසක කැමැත්ත ඉෂ්ට කරන්නේ කැමැතිසේ පවතින්නේ කැමැත්ත පූර්ණේ වෙන්නේ මොනම විදිහකින්වත් මේක ඇතුළත ඒ වගේ දෙයක් දාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට රූපය අනිත්‍යයි කියලා කියන්නේ රූපය අනිච්ඡං කියන මේ වචනයෙන් පැහැදිලි කරන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට හටගෙන ක්ෂය වෙන ධර්මයක් නිසා ඒ රූපයට කියනවා අනිත්‍යයි කියලා. අනිත්‍ය ධර්මයේ ස්වභාවය තමයි නැවත හට ගන්නට පුළුවන් කමක් නොමැතිකම. යම් ධර්මයක් අනිත්‍ය නම් ඒ ධර්මේ නැවත හට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනිත්‍ය වූ දේ නැවත උපදිනවා කියන දේ සිද්ධ නොවන නිසා ඇහැට වර්ණ සටහනක් ආවහම ඒ වර්ණ සටහන නැවත පේන්නේ නැහනේ. දැන් අපිට ඉරේලිය හෝ වේවා නමුත් තව දෙයක එලියක් හෝ වේවා ඒ එළිය බාහිර වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් තමයි අපේ ඇහැට පතිත වෙන්නේ. ඒ පරාවර්තන ආලෝකයක් අපේ ඇහැට පතිත වෙන තැනකදී අපි කල්පනා කරනවා ඒ ඇහැ නැවත ඒ දේ දකින්න පුළුවන් කියලා ඒ රූපය. ඒ නිසා තමයි අපිට ඒ රූපේ එක දිගට බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා ආපු එළිය නෙමෙයිනේ දැන් එන්නේ. ඉස්සෙල්ලා ආපු එළිය නෙමෙයි දැන් එන්නේ අලුතෙන් හේතු නිසා සකස් වුණ දෙයක් බාහිර වස්තුවට පතිත වෙලා ආපු පරාවර්තන ආලෝකයක් තමයි අලුතෙන් පේන්නේ. හැබැයි අපි හිතනවා කලින් දැක්ක පුටුවම ආයෙ දකින්නවා කියලා. හැබැයි කලින් දැක්ක පුටුවම කියලා අපි හිතන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම ඇති වෙලා තියෙන සිදුවීම ගැන ටිකක් බැලුවොත් ඇත්තටම ඇති වෙලා තියෙන්නේ වර්ණ සටහන ඉතුරු නැතුව නැති වුණ තැනක අලුතෙන් වර්ණ සටහන ඇතිවීම. අලුතෙන් වර්ණ සටහන ඇති වුණ තැනක අපි දැකලා තියෙනවා අපි දැනගෙන තියෙනවා කලින් පුටුවමයි කියලා. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම රූපේ පැත්තේද කලින් තිබුණ දේ අසුරු කරන්න පුළුවන් කියන තමන්ගේ මනස පැත්තේද? මේකේ ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ මනස පැත්තේ. එතකොට රූපයේහි ස්වභාවය තමයි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන එක. ඒ රූපයේහි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය ගැන khයට්ටේන කියලා ක්ෂය අර්ථයකින් කතා කරනවා. ඒක හටගෙන නැති වෙලා යනවා. ඒක හටගෙන නැති වෙලා යනවා කියන එකෙන් ලොකු කතන්දරයක් කියනවා, ලොකු අර්ථයක් කියනවා. ඒක නැවත කවදාවත් උපදින්නෙත් නැහැ.
ඒ වගේ මේක කවදාවත් අතීතයේ ඉඳලා තිබුණ දෙයක්ුත් නෙමෙයි. එහෙනම් රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය වෙන අර්ථය. ඒක රූපං khයට්ඨේන කියලා කිව්වා. ඒ වගේම රූපේ කියන දේ භයට්ඨේන, ඒ කියන්නේ දුකයි කියලා කියනවා භයට්ඨේන. ඒක භයට්ඨේන කියන්නේ ප්‍රතිභය නැහැ. ප්‍රතිභය සහිතයි. ප්‍රතිභය සහිත බවින් ඒක බය සහිතයි කියලා කියනවා. ඒ කියන්නේ එතනදී බයයි කියලා කියන්නේ දුක්ඛං භයට්ඨේන කියන තැනින් දුකයි. ඇයි? හේතු නිසා සකස් වෙන ධර්මයක්. හේතු නිසා සැකසෙන ලක්ෂණයක් එතන තියෙනවා. හේතු නිසා සැකසෙන ලක්ෂණයක් ප්‍රතිභය සහිතයි එතන. ප්‍රතිභය සහිතයි කියලා කියන්නේ මේ හේතු නිසා සැකසෙන බව නොදැක්කොත් එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා හේතුන්ගේ පැවැත්මක් නැතිකම නිසාම හේතුන්ට වුණොන්ට අවශ්‍ය විදිහට මේ දේ පවත්වා ගන්නට නොහැකිකම නිසාම ඒක දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි කියනවා. ඒ දුකයි කියලා කියනවා භයට්ඨේන භය අර්ථයකින්. ඒක බයයි කියන එක ඔබ බයයි කියන තැනකින් ගන්නට එපා. එතකොට ඔබ බයයි කියන තැනකින් ගන්නට එපා කියන්නේ අපි අද බීතිකාවක් විදිහට අපි ගන්න මම හරි බයයි කියලා කියන තැනක නෙමෙයි. මෙතන කතා කරන්නේ සියුම්ම ගන්න හැඟීමක් විදිහට පවතින එහෙමත් නැතිනම් හේතු ධර්මයන්ගේ තියෙන ලක්ෂණයක්. ඔබ මරණයට බයයිනේ. ඔබ මරණයට බයයි වගේම මේ හේතුවට පවතින්නට පුළුවන් කමක් නැහැ. එතන ප්‍රතිභය සහිතයි. ඒ හේතුවට පවතින්නට පුළුවන් කමක් නැති නිසාම ඒ හේතුව බිඳී යන ලක්ෂණයන්ගෙන් යුක්තයි. නැවත හටගන්න නැති බවෙන් යුක්තයි. අන්න ඒකට කියනවා ප්‍රතිභය සහිතයි කියලා. අන්නේ ප්‍රතිභය සහිත බවයි තමයි එතන තියෙන ලක්ෂණය. එතකොට ඒක දුකයි කියලා කිව්වේ කුමක් නිසාද? එතන ප්‍රතිභය සහිත ලක්ෂණයක් තියෙනවා. ඒක නිසා මෙතන දුක තියෙනවා. ඒ දුකයි කියලා කියන තැන ඒ ප්‍රතිභය සහිතයි. ප්‍රතිභය සහිත නිසා ඒක අපි දුකයි කියලා කියනවා. එතකොට මේක පරයයකින් මේ කතා කරන්නේ. පරයයකින් කියලා කියන්නේ ක්‍රමයකින්. අපි මේක එන්නේ අනුපූර්ව ක්‍රමයකට. ප්‍රතිභය සහිත නිසා දුකයි කියනව නෙමෙයි. දුක්ඛ ධර්මය ප්‍රතිභය සහිතයි. දුක්ඛ ධර්මය ප්‍රතිභය සහිතයි. එතකොට අනිත්‍යයි ක්ෂය අර්ථයක් එතන තියෙනවා. අනිච්ඡං කයට්ඨේන කියලානේ කිව්වේ. එතකොට ඒ අනිත්‍යයි එතන. ඒ අනිත්‍යයි කියන තැන ගම්ම වෙලා තියෙනවා ක්ෂය අර්ථයකින්. එතකොට දුකයි එතන. දුක්ඛ කියන ලක්ෂණය එතන ප්‍රකට වෙලා තියෙන ප්‍රතිභය සහිතකම නිසා. හේතුන්ගේ ප්‍රතිභය තියෙනවා එතන. ඒ නිසා හේතුන්ට පවතින්නට බැරි ඒ ප්‍රතිභය ලක්ෂණය නිසා එතන දුකයි කියලා කියනවා. අනත්තා අසාර කට්ඨේනාති. අනත්තයි කියනවා අසාරක අර්ථය එතන පවතින ප්‍රධාන වෙන නිසා. එතකොට එතන අනත්තයි අසාරාර්ථයෙන් කියලා කියන්නේ අනාත්ම කියන එක විකෘතියක් කියලා එහෙම නෙමෙයි කියන්නේ. අනත්තයි අසාරාර්ථයෙන් කිව්වම අසාරාර්ථය අපි විග්‍රහ කරගන්නට ඕනේ. නිर्देशපාලියේදී ඒක බෙදා දක්වනවානේ සරියුත්තරුන් වහන්සේම මොන අර්ථයෙන්ද අසාරයි කියන්නේ කියලා. අත්තසාර සාරේන අසාරෝ. ආත්මසාර වශයෙන් අසාරයි. නිත්‍යසාර සාරේන අසාරෝ. නිත්‍යසාර වශයෙන් සාරවත් බවින් අසාරයි. සුඛසාර වශයෙන් අසාරෝ. සුඛසාර වශයෙන් එතන අසාරයි. එතකොට අත්තසාර වශයෙන් අසාරෝ කියනකොට ආත්මසාර වශයෙන් අසාරයි. ආත්මයක් තියනවා කෙනෙක් ඉන්නවා කියලා එතන සාරවත් බවක් නැහැ. අපි කතා කළේ අනිත්‍ය වෙලා ගියා. හේතු නිසා සකස් වුණ බවක් හේතු නැති වෙනකොට නැති වුණා කියලා දුකයි කිව්වා. ඒකට හේතුන්ට ඕන විදිහට නැති වෙන දෙයක් නම් එතන ආත්ම ලක්ෂණයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආත්ම ලක්ෂණයක් නැති ඒ දේ අසාරයි. අසාරයි කිව්වේ ආත්ම ලක්ෂණයෙන් සාරවත් බවක් නැහැ. ආත්ම ලක්ෂණයක් තිබුණා නම් ඒක සාරවත්. ඇයි? Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් නේ. ආත්ම ලක්ෂණයක් තිබුණා නම් එතන Tamanට ඕන විදිහට තමාගේ වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන් ඒක. ආත්ම ලක්ෂණය තිබුණා නම් මට වයසට නොයා ඉන්න පුළුවන්. මට ලෙඩ නොවි ඉන්න පුළුවන්. මට ඕන විදිහට ලෝකේ පවත්වන්න පුළුවන්. හැබැයි ආත්ම ලක්ෂණයෙන් අසාරයි නම් ආත්ම ලක්ෂණේ පැවැත්මක් නැත්තම් අන්න එතකොට ඒකට කියනවා අසාරයි කියලා. එතකොට අන්න ඒ අසාර සහගත බව අනත්තා අසාර කට්ඨේනාති. අනාත්මයි ඒ අසාර කාර්තේ. එහෙනම් එතනදී
අනත්තයි කියලා කියන්නේ අසාර අර්ථයෙන් කිව්වහම එහෙනම් අනාත්මයි කියලා මේක වැරදිවට විග්‍රහ කළා මේ ආත්මයක් නැහැ කියලා නේද මෙතන කියන්නේ කියන එකෙන් ගන්න එපා. මෙතන කියන්නේ අනාත්මයි කියන එක. අනත්තයි කියලා කිව්වත් අනාත්මයි කියලා කිව්වත් එකම අර්ථය. අර්ථ දෙකක නෙමෙයි. කියන්නේ අසාරයි කියලා. අසාරයි කියලා කියන්නේ කියලා කියන එක වරදවා ගන්න එපා. මේ කියන්නේ මේකේ තේරුම අසාරයි කියලා නෙමෙයි. අසාර අර්ථයක් නිසා තමයි මේක කියන්නේ. අසාර අර්ථයක් පෙනෙන නිසා අසාර අර්ථයකින් කුමකින්ද අසාර? අත්තසාර සාරේන අසාරෝ. ආත්මසාර වශයෙන් අසාරයි. නිත්‍යසාරයෙන් අසාරයි. සැපසාර වශයෙන් අසාරයි. එතකොට මේ අසාර වශයෙන් කියනකොට එතන තමාගේ වශයෙහි පවත්වන්නට බැරි අවශ්‍ය පවත්ත සලක්ෂණේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තමාගේ වශයෙහි පවත්වන්නට බැරි බව නිසාම තමයි අනත්තයි කියලා කියන්නේ. එතකොට ඒ නිසාමයි ඒක සත්වයේ පුද්ගලයක් නොවන්නේ. අනත්තයි කියන්නේ ආත්මයක් නෑ නෙමෙයි. අනත්තයි කියලා කියන්නේ සත්ත්ව පුද්ගල භාව වශයෙන් පනවන්න තැනක් නෑ කියන එක. තමාගේ වශයෙහි පවතින්නේ නෑ කියන එක. ආත්මයක් නැත්තම් නැති ආත්මෙ මොකද්ද කියලා අපිට අහන්න වෙනවනේ. ඒ නිසා අනත්තයි කියන්නේ ආත්මයක් නෑ නෙමෙයි ආත්ම භාව වශයෙන් පවත්වන්න තැනක් පනවන්න තැනක් නෑ කියන එකයි අනත්තයි කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ත්‍රිලක්ෂණ ධර්මයක් පිළිබඳව. අනිච්චං දුක්ඛං අත්නෝපි අනිච්චතං වා උදයබ්බේ පීලනං වා ධාරේතුන්න සක්කෝති. ඒකට මේකෙදි බොහොම පැහැදිලි ලෙසම දක්වනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගේ ස්වභාවය පිළිබඳව. මෙතනදී මේ හේතු නිසා සකසිලා හේතු නැති වෙනකොට නැති වෙලා යන උදේවැය අර්ථයෙන් ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් ඒ වගේම පවතින්නට බැරි කරන කෙනෙකු නැති නිසාත් මේ රූපය ආත්ම භාව වශයෙන් නැති දෙයක් ඇයි කියන අර්ථය තමයි මේ කතා කරන්නේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට හේතුවට අවශ්‍ය විදිහට පවතින්නට බැරි හේතුවේහි පීලනාර්ථාදී ලක්ෂණය ප්‍රතිබය සහිත බව හේතුවේහි තියෙනවා. ඒ හේතුවට ඕන විදිහට පවතින්නට බැරි බව නම් එතන තියෙන්නේ. ඒ කිසිම තැනක හේතුවකවත් හේතුව නිසා උපන්න දෙයකවත් ආත්මසාරවත් බවක් තිබුණේ නැහැ. සැපසාරවත් බව තිබුණේ නැහැ. නිත්‍යසාර බවක් තිබුණේ නැහැ. ඒකට ඒ හැම දෙයක්ම නැතිකම නිසා එතන අසාරයි කියලා කිව්වා. මේ කතාවනේ කිව්වේ. ස්කන්ධ ටික හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙන ස්කන්ධ ටික එක එකට ඕන විදිහට පවතින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහෙනම් ඒ එකක් එකක ආත්ම ලක්ෂණයක් ආත්මසාරවත් බවක් තිබුණේ නැහැ. ඒ නිසා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තාම අපිට මේ වෛශේක ලෝකයේහි පැවැත්මක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ පැවැත්ම නැති වෙන තැනට තමයි අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණය පිළිබඳව අපි මේ කතා කරන්නේ. එතකොට මේ ලෝකයේහි පැවැත්ම ත්‍රිලක්ෂණයේ පැත්තෙන් ඒකට කියනවා ලක්ෂණ ටික නිर्देशය කියලා. මේ ලක්ෂණ තුන පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කිරීම. එතකොට මේ ඔස්සෙත් අපි නිවන පිළිබඳවමයි කතා කරන්නේ. ඒවක් පිළිබඳ මීට පෙර අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා කරලා තියෙන නිසා අපි ඒ ගැන ලකුවට බෙදා දක්වමින් අර්ථ විග්‍රහ කරන්නට ගියේ නැහැ. ඉතින් මේ කාරණා ටික ඔස්සේ මේ අපි වැදගත් කරුණු කාරණා සමුදායක් සාකච්ඡා කළේ. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ හැම දිනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි විශේෂයෙන්ම
අනුමෝදන් කරනවා මේ ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ අපේ රට ඉන් ගලවා ගැනීම පිණිස කටයුතු කරන ඒ සියලු අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රජයේ ඒ සියලු පින්නතුන්ට ඒ වගේම ඒ සියලු සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල ඒ වගේම ස්වේච්ඡා සංවිධාන විශ්වවිද්‍යාලවල ආදී ඒ සියලුම අයට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට ප්‍රත්‍යයෙන් උපස්ථාන කරලා ඒ විදේශගතව සිටින ඒ බොහෝ පිරිසක් අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. ඒ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මයන් හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.